right. BC drive YouTube නාලිකා සඳහා ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි මීට එහෙම මීට පෙර කතා කරේ බද්ධ කිරීමේ තාක්ෂණය පිළිබඳ. ඉතින් අද කතා කරන්න තියෙන අතුබැඳීම සම්බන්ධව. ඉතින් අපි බලමු මේ පාඩම අතුබැඳීම කියලා කියන්නේ මොකද්ද, මේක කොහොමද වෙන්නේ කියලා අපි බලමු. right. අතුබැඳීම යනවා. ශාකත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදී මුල් ඇද්වීම උත්තේජනය කර නව ශාකයක් බවට වර්ධනය කර ගැනීම අතුබැඳීම නම් වේ. ඔව්. අපි දන්නවා මේ අතුබැඳීමේදී වෙන්නේ ළමයි ශාකත්තක් මව් ශාකයේ තිබියදී මම මව් ශාකයෙන් වෙන් කරන්නේ නැතුව ඒ ශාකත්ත මව් ශාකයේ තිබියදීම මුල් ඇද්වීම උත්තේජනය කරලා නව ශාකයක් ලබා ගැනීම තමයි අතුබැඳීමේදී වෙන්නේ. right. ස්වාභාවික මුල් අද්වා ගැනීමට අපහසු ශාක පෙචාරණය කර ගැනීමට අතුබැඳීම බාධා කළ හැකියි. අපි දන්නවා සමහර ශාක තියෙනවා මේ ස්වාභාවික මුල් ඇද්දීම ඉතාමත් අමාරුයි. එතකොට අන්න ඒ වගේ ශාක වලින් නව ශාකයක් මුල් අද්වා ගැනීමට තමයි මේ අතුබැඳීම ගොඩක් දුරට අපිට බාධා කරන්න පුළුවන්. right. අත්තේ කැම්බීමතෙක් පොතේ වලයාකාර කැපීමක් කළ විට එහි ඇති සෛල පස හා ජලය සමග ගැටි අවශෝෂණ කෘත්‍ය ඉටු කිරීමට මුලක් ලෙස හැඩ ගැසේ. ඔව්. අපි දන්නවා ඔය කැම්බියම් පටකේ අපි ශාකවල තියෙන මේ කැම්බියම් පටක ආශ්‍රිතව තමයි ප්ලෝයම සහ සෛලම පටක තියෙන්නේ. ඒ දේවල් තියෙන්නේ. එතකොට මේ කැම්බියම් පටක ආශ්‍රිත කැපුමක් යදුවාට පස්සේ මෙන්න මේ ප්ලෝයම් පටකෙන් වෙන්නේ ශාකය තුළ තියෙන මෙන්න මේ ප්ලෝයම් පටකෙන් වෙන්නේ ආහාර පරිවහනය සහ සෛලම් වාහනයෙන් වෙන්නේ ජලය පරිවහනය කිරීම තමයි ශාකය තුළ වෙන්නේ. එතකොට මෙන්න මේ කැම්බියමට කැපුමක් යදුවාට පස්සේ ඒ කැම්බියම ආශ්‍රිත තියෙන මෙන්න මේ සෛල පස හා ජලය සමග ගැටිලා අවශෝෂණ කෘත්‍ය ඉටු කිරීමට මුලක් ලෙස හැඩ ගැසීම තමයි මේකෙදි වෙන්නේ. බොහොම සරලව කිව්වොත් වෙන්නේ. right. එමෙන්ම කැම්බීමේදී කැපුමක් යෙදීම නිසා පත්‍රවල නිෂ්පාදන ආහාර කැපුම අසල සංචිත වීමෙන් CN අනුපාතය එමෙතන කාබන් නයිට්‍රෝජන් අනුපාතය ඉහළ යාම නිසාද පත්‍ර මගින් පැමිණෙන හෝමෝන් නිසාද මුල් ඇදීම උත්තේජනය වේ. ඔව්. අපට ඒක පේනවා කොහොමද මේ වලයාකාර කැපුම යොදලා තියෙන්නේ කියලා. ඔකට පේනවා. ඔව්. මේකෙදි මේ වෙන්නේ ළමයි අපි දන්නවා ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එහෙම නැත්නම් ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට මෙන්න මේ වලයාකාර කැපුමක් යදුවට පස්සේ අන්නේ කැපුම අසල ඔකට පේනවා කොහොමද වෙලා තියෙන්නේ කියලා. කැපුම අසල මෙන්න මේ පත්‍ර ඔස්සේ පැමිණෙන ආහාර මම ගියා ප්ලෝයම පටකය එහෙම තියෙන මෙන්න මේ කැම්බිම ආශ්‍රිත කියලා. එතකොට මෙන්න මේ ප්ලෝයම පටක ඒ දේවල් හේතුවෙන් සහ සෛලම් වාහිනියේ ඒ දේ වැනි පටක හේතුවෙන් මේ කැම්බිම ආශ්‍රිත තියෙන මෙන්න මේ කැපුම අසල මේ සංචිත ආහාර ද්‍රව්‍ය ස්ටෝක් වීමක් වෙනවා. ඒ මගින් කාබන් නයිට්‍රෝජන් එහෙම නැත්නම් කාබන් නයිට්‍රෝජන් අනුපාතය ඉහළ ගිහිල්ලා ඒ වගේම මුල් පත්‍ර මගින් පැමිණෙන හෝමෝන ගොඩක් හෝමෝන වර්ග මුල් ඇදීමට සඳහා දායක වෙන හෝමෝන නිසාද මෙන්න මේ මුල් ඇද්වීම උත්තේජනය වීමක් තමයි මේකද වෙන්නේ. බොහොම සරලව කොහොමද? ඔකට පැහැදිලි කොහොමද මේ ශාකත්තේ මුලක් ඇදලා තියෙන්නේ කියලා ඔකටිට මම හිතන පැහැදිලිව පේනවා මේ රූප සටහන් ඔස්සේ. right. අපි බලමු කොහොමද අතුබැඳීම වෙන්නේ කියලා. right. අතුබැඳීමේදී ශාකත්තක අඩ දල දණු කොටසේ සෙන්ටිමීටර් 2.5ක පමණ පොතු වලයක් හෝ කැපුමක් යොදනු ලැබේ. කැපුමක් යෙදු විට හාවීම වැළැක්වීම ගල් කැටයක් යෙදිය යුතුයි. අපි ගත්තොත් ශාකත්තක් මෙන්න මේ අඩ දල දණු කොටස අපි කතා කරා මේ එහෙදදී මේ අඩ දල දණු කොටසේ සෙන්ටිමීටර් 2.5 සෙන්ටිමීටර් 2.5ක පමණ පොතු වලයක් හෝ කැපුමක් අපි යොදනවා. සාමාන්‍ය කැපුමක් යෙදුවොත් පොතු වලේ වෙනුවට කැපුමක් යෙදුවොත් එම කැපුම හාවීම වැළැක්වීම සඳහා ගල් කැටයක්ද අපි යෙදිය යුතුයි. දෙවෙනි එක කැපුම් ස්ථානයේ මත තෙත් කරගත් මතු පිටපස් කොහොබත් හා කොම්පෝස්ට් ගුටියක් ලෙස තබා පොලිතීනයකින් ආවරණය කර දෙකලවර ගැට ගසනු ලැබේ. මෙන්න මේ කැපුම් ස්ථානය. එහෙම නැත්නම් මෙන්න මේ කැපුම් ස්ථානයේ මත තෙත් කරගත්තු මතු පිටපස් කොහොබත් කොම්පෝස්ට් වැනි ද්‍රව්‍ය මෙන්න මේ කැපුම් ස්ථාන ආවරණය වෙන පරිදි තබා මේ පොලිතීනයකින් එම ද්‍රව්‍ය ආවරණය කර දෙකලවර ගැට ගැසීමක් සිදු කරනවා. ඔකට තේරෙන්නේ මේ ඊට පස්සේ රූප සටහන වලින් කොහොමද ඒ දේ වෙන්නේ කියලා තුන්වෙනි එක. මෙම ගුටිය නිතරම තෙත්වත බාගත යුතුයි. එම සකස් කරගත අර දෙකලවර ගැට ගහලා අර රෝපණ මාධ්‍ය තියලා අපි සකස් කරගත ඒ ගුටිය ඒකට අපි ගුටියක් කියලා කියන්නේ නිතරම තෙත්ව තියාගන්න ඕන. හතරවෙනි එක.
ඔව් සාමාන්‍යයෙන් භෞමික අතු බැඳීමේදී භෞමික අතු බැඳීමේදී මේ ගුටිය වෙනුවට අත්ත පසට යට කරන ලැබේ. අපි දන්නවා මේ භෞමික අතු බැඳීම කියලා කියන්නේ ඉදිරියදී අපි මම පැහැදිලි කරන්න මොකද්ද කියලා. වායු අතු බැඳීමේදී වගේ මේ මොකද භෞමික අතු බැඳීමේදී වෙන්නේ මේ ගුටිය වෙනුවට කෙලින්ම අත්ත පසට යට කිරීමක් තමයි මේකෙදි වෙන්නේ. right. මේ තියෙන මේ අතු බැඳීමේ විවිධ ක්‍රම. මේ තියෙන්නේ පළවෙනි රූප සටහන වෙන්නේ මේ වායු අතු බැඳීම. ඔකට දෙවෙනි රූප සටහනෙන් පේනවා මේ භෞමික අතු බැඳීම. එහෙනම් තම භූමි අතු බැඳීම කියලාත් මේකට කියනවා. මේ භූමි අතු බැඳීම ඒ අතු බැඳීම ආකාර දෙක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඔකටිට පේනවා. මම පැහැදිලි ඇති. right. right. අතු බැඳීමේ ප්‍රධාන ක්‍රම දෙකකි. ඔව්. අපි බලමු මොනවද මේ ක්‍රම දෙක කියලා. වායු අතු බැඳීම අංක 1 වායු අතු බැඳීම අනිත් එක භෞමික අතු බැඳීම. ඔව්. අපි බලමු වායු අතු බැඳීම කියන්නේ මොකක්ද කියලා. right. පොළොව මට්ටමට ඉහළ පිටි පොළොවට නැමෙන්නේ නොහැකි. එනම් භෞමික අතු බැඳීමේදී මෙන් පසට ශාකාත්ත තබා පසට යට කරන්න නොහැකි අතු මුල්ලත් දා ගැනීමට මෙම ක්‍රමය යොදා ගනී. ඔව්. මේ වායු අතු බැඳීමේදී වෙන්නේ ළමයි මේ ශාකයට ඉහළින් එහෙම නැත්නම් පොළොව මට්ටමට ඉහළින් පිටලා තිබෙන පොළොවට නැමිය නොහැකි අතු සඳහා තමයි මේ ක්‍රමය යොදා ගන්න. ඒ වගේම ශාකත්ත පසට යට කරන්න බැරි අතු සඳහා තමයි මේක යොදාගන්නේ. නැවතත් කිව්වොත් පොළොව මට්ටමට වඩා ඉහළින් පිහිටි අතු වලට තමයි මේ ක්‍රමේ යොදාගන්නේ. එහෙම නැත්නම් පොළොවට නැමිය නොහැකි අතු සඳහා තමයි මේ ක්‍රමේ යොදාගන්නේ. ඒ වගේ අතු වලින් මුල්ලක් දා ගැනීමට තමයි එහෙම නැත්නම් නව පැලයක් ලබා ගැනීම තමයි මේ වායු අතු බැඳීම යොදාගන්නේ. මේදී සුදුසු ශාකත්තක් තෝරාගෙන එහි අඩදල දඬු කොටසේ ගැටයක් අසලින් පොතු වලයක් ඉවත් කර මුල් ඇදීම උත්තේජන කරන ඉන්ඩෝල් කෙටි කරලා දාලා තින්නේ උත්තේජන කරන ඉන්ඩෝල් ඇස්ටික් අම්බ එහෙම නැත්නම් IAA අඩංගු හෝමෝන වර්ගයක් කැපුම් මුහුණේ තවරා ඉහිතකී රෝපණ මාධ්‍ය අඩංගු මාධ්‍යයක් ජලය සමග මිශ්‍ර කර කැපුම් පුෂ්ඨ වැසෙන පරිදි තබා පොලිතින් ආවරණයක් යොදා තදින් ගැට ගසනු ලැබේ. ඔව්. මේකදී ඉස්ලාම කරන්නේ මේ වායු අතු බැඳීමේදී සුදුසු ශාකත්තක් තෝරා ගන්නවා ඉස්ලාම. ඒ ශාකත්තේ අර මම මුලින් කිව්වා වගේ කැපුමක් හෝ වලය පොතු වලයක් ඉවත් කරනවා. මෙන්න පොතු වලේ ආශ්‍රිතව ඔක්සින් අඩංගු හෝමෝන වල කඩේ විවිධ නම් වලින් තියෙන මුල් ඇද්වීම උත්තේජන කරන හෝමෝන. නමුත් විද්‍යාවේදී අපි කියන්නේ ඔක්සින තමයි මුල් ඇදීම සඳහා දායක වෙන්නේ කියලා. නමුත් විවිධ නම් වලින් තියෙන ওই හෝමෝන වල කඩේ ඒ හෝමෝන වර්ගයක් අවශ්‍ය නම් අර කැපුම් තලය මත එහෙම නැත්නම් කැපුම් පුෂ්ඨ මත ආලේප කරලා තබා මම අර ඉහත කිව්ව රෝපණ මාධ්‍ය හිතක රෝපණ මාධ්‍ය මම කිව්වා කොම්පෝස්ට් කොහොබත් මතු පිටිපස්. මෙන්න මේ රෝපණ මාධ්‍ය ඒ අදාළ අනුපාතයන් වලට මිශ්‍ර කරලා ජලය සමග මේක තෙත් කරලා ඒ කැපුම් පුෂ්ඨ වැසෙන පරිදි මේක තියන්න ඕන අර ඒ කැපුම් පුෂ්ඨ ආශ්‍රිතව එහෙම නැත්නම් කැපුම් පුෂ්ඨ වැසෙන පරිදි තබා පොලිතින් ආවරණයක් යොදා මේක තදින් ගැට ගසන්න ඕන. ඔකට පැහැදිලි වෙයි රූප සටහන් දැක්කම පස්සේ පොලිතින් ආවරණයක් යොදා තදින් ගැට ගැසීම තමයි මේකෙදි කරන්නේ. right. ඊට පස්සේ එහෙම අපි කරගත්තා පස්සේ දින 7-14ක කාලයක් අතරතුර පොලිතින් ආවරණය ඇතුළේ ඉතින් සුදු පාට මුල් දක්වන්න බෑ. එහෙම අපි අර මුලින් මම කිව්වා කොහොමද ඒක කරන්නේ කියලා. ඊට මේ කරාට පස්සේ ඒ අදාළ ඒ කැපුම් පුෂ්ඨ ආශ්‍රිත මේ රෝපණ මාධ්‍ය තැම්පත් කරලා එහෙම තිබ්බට පස්සේ තියලා පොලිතින් ආවරණය කරාට පස්සේ දින 7-14ක් අතර ඒ කාලේ අතරතුර මේ පොලිතින් ආවරණය තුලින් ඔකට පේන තියෙන සුදු පාට මුල් දක්නට ලැබෙනවා. දක්න තියෙනවා. හරි? ඒක තමයි ඔය කියන්නේ. ඊළඟ මෞෂාගයට ආසන්නයේදී කරන ලබන ආනත කැපුමයි මෙම නවශාගේ මෞෂාගෙන් වෙන් කර ශේෂ්ඨයේ සිටුවා ගනී. ඔව්. මේකද කරන අවසානයේදී මුල් වර්ධනය වෙච්ච ඒ ශාකත්තේ මුල් අත්දේ වර්ධනය වෙච්ච ශාකත්ත ඊට පහලින් ආනත කැපුම මගින් මෙම නවශාගේ මෞෂාගෙන් වෙන් කර ශේෂ්ඨයේ සිටුවා ගැනීමක් තමයි මේකෙදි වෙන්නේ. right. අපි මේ රූප සටහන් බලන්න. ඔව්. ඔවලමයි. මේ තියෙන වායු අතු බැඳීමේ පියවර. ඔයාලට පේනවා මේ පියවර කොහොමද මේ වෙන්නේ කියලා මම විස්තර කරනවා එකින් එක. පළවෙනි එකේදී වෙන්නේ කැපුම හෝ පොතු වලය ඉවත් කර ගැනීම තමයි වෙන්නේ පළවෙනි රූප සටහනේ. දෙවෙනි රූප සටහනෙන් වෙන්නේ අර පින්සලක් ආධාරයෙන් ඒ අදාළ හෝමෝන මුල් අදින හෝමෝන වර්ග ආලේප කිරීම. තුන්වෙනි එකේදී වෙන්නේ අදාළ රෝපණ මාධ්‍ය අර කැපුම් පුෂ්ඨ මත තැබීම. හතරවෙනි එකේදී වෙන්නේ එම රෝපණ මාධ්‍ය පොලිතින් ආවරණයකින් ආවරණය කිරීම. එතකොට පස්වෙනි එකේ
හතරවෙනි එකේදී වෙන්නේ මුල් ඇදුන පසු ශාකත්ත මව් ශාකයෙන් වෙන් කිරීම අවසාන 6 වෙනි රූප සටහනෙන් පේන්නේ ශේෂ්ත්‍රයේ ඒ පැලය එහෙම නැත්නම් නව පැලය සිටුවා ගැනීම තමයි වෙන්නේ. මම හිතන පැහැදිලි වෙන්නේ නැති කොහොමද මේක කරන්නේ කියලා. ඒ විදිහ තමයි වායු වතු බැඳීම කරන්නේ. දෙක භෞමික අතු බැඳීම. අපි මිට හිතේ කතා කරේ වායු අතු බැඳීම, දැන් කතා කරන්නේ භෞමික අතු බැඳීම පිළිබඳව. right. පොළොව ආසන්නයේ වැඩෙන සහ නැමිය හැකි කඳක් සහිත ශාක බෝ කර ගැනීමට මෙම ක්‍රමය යොදාගනි. ඔව්. භෞමික අතු බැඳීම වෙන්නේ පොළොවට ආසන්න වැඩෙන. එහෙම නැත්නම් පොළොවට නැමිය හැකි අතු නැමිය හැකි කඳක් සහිත ශාක වලින් නව ශාක බෝ කර ගැනීමට තමයි මෙම ක්‍රමය යොදාගන්නේ. නැවතත් කිව්වොත් පොළොවට ආසන්න වැඩෙන සහ නැමිය හැකි කඳක් සහිත ශාක බෝ කර ගැනීම තමයි මේක අපි යොදාගන්නේ. right. මේ රූප සටහන් පැහැදිලිව කට කොහොමද භෞමික අතු බැඳීම කරන්නේ? මේක භූමි අතු බැඳීම කියලා කියනවා. right. ඔව් භෞමික අතු බැඳීමේදී ක්‍රම කිහිපයකි. අංක 1 සරල අතු බැඳීම, 2 අග්‍රස්ත අතු බැඳීම, 3 සංයුක්ත අතු බැඳීම, 4 අඛණ්ඩ අතු බැඳීම, 5 ගොඩැලි අතු බැඳීම. right. අපි එකින් එක කොහොමද මේ අතු බැඳීම් කරන්නේ කියලා අපි බලමු. right. ඔව් සරල අතු බැඳීම. සරල අතු බැඳීම කොහොමද කරන්නේ කියලා අපි බලමු. අග්‍රස්තයේ සිට සෙන්ටිමීටර් 10 12 පමණ දුරින් ඇති කුඩා අතු හා පත්‍ර ඉවත් කර අත්ත පොළොවට නමා සෙන්ටිමීටර් 8ක් 16ක් ගැඹුරට සිටිනසේ අත්ත පසට යට කරයි. ඔව්. මේකද වෙන්නේ ඉස්සලාම ඒ සුදුසු ශාකත්ත තෝරා ගන්නවා. මේ සරල අතු බැඳීමේදී අග්‍රස්තයේ සිට ශාකත්තයේ අග්‍රස්තයේ කියන තන දළු කොටසේ සිට සෙන්ටිමීටර් 8ක් 12ක් පමණ දුරින් ඇති කුඩා අතු හා පත්‍ර ඉවත් කර ගන්නවා. ඉවත් කර අත්ත පොළොවට නමා එම අත්ත ඒ විදිහට ඉවත් කරපු අත්ත පොළොවට නමා සෙන්ටිමීටර් 8ක් 16ක් පමණ ගැඹුරු සිටිනසේ අත්ත පසට යට කිරීම තමයි මේකදී කරන්නේ. එම අත්ත පසට යට කිරීම තමයි මේකදී කරන්නේ. ඔව්. ඊළඟ අත්තේ අග්‍රස්තය පසට යට නොවනසේ තැබිය යුතුය. පස්වලට අත්ත යට කළද අත්ත රැඳී නොතිබේ නම් කූඤ්ඤයක් ඉදීම සිදු කළ යුතුය. ඔව්. අපි දන්නවා මේකේ මේ දළු කොටස මේ සරල අතු බැඳීමේදී මේ අග්‍රස්තයේ එහෙම නැත්නම් ශාකත්තයේ අග්‍රස්ත කොටස පසට අපි සම්බන්ධ වෙන සේ තියන්නේ නැහැ. මේකද කරන්නේ තියන්නේ නැහැ. අර මං කිව්වා වගේ මේ අර සෙන්ටිමීටර් 8ක් 12ක් පමණ එහෙම නැත්නම් අපි කැපුම එදු ටික විතරයි පසට යට කරන්නේ. නැත්නම් අග්‍රස්තයේ මුළු ඒ ඔක්කොම පසට යට කරන්නේ නැහැ මුළු ශාකත්තම. රයිට්? ඒක තමයි කියන්නේ. එතකොට පස්වලට අත්ත යට කළද අත්ත රැඳී නොතිබේ නම් කූඤ්ඤයක් එදීමද සිදු කළ යුතුය. අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් මේක පසටනේ ශාකත්ත යට කරන්නේ. අයකට ඉස්සලා රූප සටහන් පැහැදිලි වෙන්නේ නැති. ඒ ශාකත්ත පසට යට කළද ඒ අතු රැඳී තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ රැඳේ තියෙන්නේ නැත්නම් කූඤ්ඤයක් වගේ කොටසකින් මේ ශාකත්ත පසට සම්බන්ධ කිරීමක් එහෙම නැත්නම් රඳවා තැබීමක් කරන්න ඕන කියලා තමයි ඒකදී කියන්නේ. රයිට්. මේදී පසට සම්බන්ධ වන අතු කොටසී කැම්බියම තෙක් කැපුමක් කිය යුතුය. කැපුම හාවියෙන් වැළැක්වෙන ගල් කැටයක් කැපුම අතරට යොදයි. ඔව්. මේකදී කරන්න ළමයි මේ අර වායු වතු බැඳීම වගේ නෙවෙයි. මොකද වායු වතු බැඳීමේදී කරේ අපි පොතු වලයක් කිව්වත් කිරීම. නමුත් මේකදී කරන්නේ කැම්බියම තෙක් කැපුමක් යෙදීමක් තමයි කරන්නේ. ඒතකොට මේ කැපුම හාවියම වැළැක්වීම සඳහා ගල් කැටයක් කැපුම අතරට යෙදීමක් සිදු කරනවා. රයිට්. ඔව්. සති දෙකක් තුනක් පමණ සති දෙක තුනකින් පමණ පසු යට වූ කොටස මුල් වර්ධනය වේ. පසු අතු කැබැල්ල මෞෂාගෙන් වෙන් කර සිටුවා ගනී. උදාහරණ සමාන පිච්ච ලෙමන්. ඔව්. ඔව් මේකද වෙන්නේ සති දෙක තුනකින් පමණ පස්සේ මෙන්න පසට යට වූ කොටස මුල් වර්ධනය වීමක් සිදු වෙනවා. හරි? අර මං කිව්වා ශාකත්ත පොඩ්ඩක් කැම්බියම් වගේ පටකේ තෙක් තුවාල කරලා මේක පසට යට කරන්නේ. මෙන්න මේ ඒ කැම්බියම් පටකේ ආශ්‍රිත එහෙම නැත්නම් තුවාල කරපු ශාකත්ත තුවාල කරපු කොටසින් එහෙම නැත්නම් පසට යට වෙච්ච කොටසින් මුල් වර්ධනය වීමක් සති දෙක තුනකින් පමණ පස්සේ වෙනවා. ඊට පස්සේ ඒ විදිහට මේ මුල් අද්දවාගත්ත ශාක අතු කැබැල්ල මෞෂාකෙන් වෙන් කර සිටුවා ගැනීම තමයි කරන්නේ. අර වගේම තමයි. මොකද මේ වායු අතු බැඳීමේදී වගේම තමයි. අවසානයේදී අතු කැබැල්ල මෞෂාකෙන් වෙන් කරලා සිටුවා ගැනීමක් තමයි කරන්නේ. රයිට්. මේ දෙක කරන ශාක අතර සමන් පිච්ච ලෙමන් වැනි ශාක වලට මේ අතු බැඳීම සරල අතු බැඳීම බහුලව භාවිතා වෙනවා උදාහරණ විදිහට. රයිට්.
අපි බලමු ඊළඟ අතු බැඳීම. අග්‍රස්ත අතු බැඳීම. මෙහිදී වැඩෙන අග්‍රස්තය පහළට නමා සෙන්ටිමීටර් 5ත් 7.5ක් පමණ ඝනකම් පස්තාටුවෙන් යට කරයි. සති දෙක තුනක් ඇතුළත මුල් හටගනී. පසුව මෞෂාගෙන් වෙන් කර සිටුවා ගැනීම. අග්‍රස්ත අතු බැඳීමේදී මේක නම්මෙන් මොක කටේ තියෙනවා මේ අග්‍රස්ත කොටස තමයි පසට යට කරන්නේ. ඔව් මේකෙදී මෙන්න මේ අග්‍රස්තය පසට යට කරලා සෙන්ටිමීටර් 5යි 7.5ක් පමණ ඝනකම් පස්තාටුවකින් තමයි යට කරන්නේ. ඊට සති දෙක තුනකින් පස්සේ මේ මුල් හට ගැනීමක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ මෞෂාගෙන් මෙන්න මේ ශාක අත් වෙන් කරලා සිටුවා ගැනීම අපිට කරන්න පුළුවන්. ඒක තමයි අග්‍රස්ත අතු බැඳීමේ වෙන්නේ. අග්‍රස්ත අතු බැඳීමේ සරලම කිව්වොත් අග්‍රස්ත අතු බැඳීම වෙන්නේ ශාකයේ තියෙන මේ අග්‍රස්ත කොටස. එහෙනම් දළු කොටස තමයි පසට සම්බන්ධ කිරීමක් කරලා නව ශාකයක් ලබා ගැනීම සිදු කරන්නේ. right. තුන්වෙනි සංයුක්ත අතු බැඳීම. වැතිරි වැඩෙන දිගු සිහින් කඳක් සහිත ශාක වලින් පැල ලබා ගැනීම සඳහා යොදා ගන්නා ඉතාමත් පහසු ක්‍රමයකි. මෙහිදී ශාක කඳ කීප ස්ථානයකින් පොළොවට යට කර මුල් අද්දවා ගැනීම. සරල අතු බැඳීම මෙන්ම ශාක අත් පසට යට කර මුල් අද්දවා ගැනීම සිදු කරයි. උදාහරණ විදිහට මිදි සමන් පිච්ච පැෂන් ෆෘට් වලින් ශාක වල තමයි මේ කරන්නේ. සංයුක්ත අතු බැඳීම ගැන කතා කරනකොට මේක සරල අතු බැඳීම වගේම තමයි. මේකදී කරන්නේ අර වැතිරි වැඩ. දැන් සමහර ශාක දිනවා වැතිරි වැඩනවා. වැතිරි හොඳ අර සාමාන්‍ය හොඳට මේ වැතිලා වැඩෙන දිගු කඳන් සහිත ශාක තියෙනවා. දිගු සිහින් කඳන් සහිත අර පොළොවට ඉතාමත් සමීප වගේ වැඩෙන ශාක අතු තියෙනවා. මන්න ඒ වගේ ශාක අතු වල තමයි මේක කරන්නේ. මේකදී කරන්නේ සරල අතු බැඳීම තමයි. සරල අතු බැඳීමේදී කරන්නේ එක් ස්ථානයක් තමයි පසට සම්බන්ධ කරන්නේ තුවාල කරලා. නමුත් මේකදී කරන්නේ ස්ථාන කීපයක්ම තුවාල කරනවා. එම ශාක අතර ඉතාමත් දිගට වැඩෙන ශාක අත් ස්ථාන කිහිපයක්ම තුවාල කරලා අන්න ස්ථාන කිහිපෙම පසට යට කරනවා. එතකොට අර තුවාල කරපු අර ස්ථාන කිහිපෙම එහෙම නැත්නම් පසට සම්බන්ධ වෙලා තියෙන අර තුවාල කරපු ස්ථාන කිහිපෙම අලුත් පැල හට ගැනීමක් වෙනවා. හරි? ඒක තමයි සංයුක්ත අතු බැඳීම වෙන්නේ. මේක සංයුක්ත අතු බැඳීම. මේක සංයුක්තයි. ඒක නමේම තියෙනවා අදහස තේරුම් ගන්න. right. ඔකට රූපසරණ දැක්කම තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. right. උදාහරණ විදිහට ගත්තොත් මිදි සමන් පිච්ච පැෂන් ෆෘට් වැනි ශාක වල තමයි මේක කරන්නේ. අපි බලමු ඊළඟ එක. අකණ්ඩ එහෙම නැත්නම් කාණු අතු බැඳීම තමයි අපිට ඊළඟට තියෙන්නේ. අපි බලමු කොහොමද කියලා. right. මෙහිදී ශාකයේ සම්පූර්ණත්වම හෝ මුළු ශාකයම සෙන්ටිමීටර් 2.5ක් පමණ ගැඹුරට පහත් රූප රටානේ ආකාරයට යට කරනු ලැබේ. මේදි කරන්නේ සම්පූර්ණ ශාකයම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශාක අත්තක් වෙන්න පුළුවන්. සෙන්ටිමීටර් 2.5ක් පමණ ගැඹුරට මෙන්න මේ පහත් රූප රටානේ ආකාරයට යට කිරීමක් පසට යට කිරීමක් කරනවා. මුල් යට කිරීම සම්පූර්ණ පසු මෞෂාකයෙන් මෙන් පැල වෙන් කර සිටුවිය යුතුය. දුර්වල කන්දන් සහිත ශාක වලට උචිතයි. එක් අතකින් පැල රාශියක් ලබා ගත හැකිය මෙය වාසියකි. මේකදී කරන්නේ තමයි සාමාන්‍යයෙන් දුර්වල කන්දන් සහිත ශාක වලට තමයි මේකදී කරන්නේ. නික අර දුර්වල ලපටි වගේ ශාක වලට තමයි මේක කරන්නේ. මුළු මම කිව්ව කොහොමද ඒක කරන්නේ කියලා මුලින්. එතකොට ළමයි මේකදී පැල ගොඩාක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේකේ වාසියක්. ඒක වාසියකුත් වෙනවා. ඒ වගේම මේක කරන්නේ ඇපල්, චෙරි වගේ ශාක වලටත් කරනවා. ඒ වගේම නිවර්තන කලාපීය රටවල වැඩෙන උණ විශේෂ සඳහා මේ ක්‍රමයේ විශේෂයෙන් යොදා ගැනීම කරනවා. මෙන්න මේ අකණ්ඩු එහෙම නැත්නම් කාණු අතු බැඳීම කියන භෞමික අතු බැඳීමේ ක්‍රමවේදය. right. අපි බලමු අවසාන එක ගොඩලි අතු බැඳීම. right. හදේ මුලින් අතු හට ගන්නා ඌ පහසුවෙන් නැමී නොහැකි ශාකන්ත සහිත පඳුරු පෙචාරණය කර ගැනීමට මෙම ක්‍රමය යොදාගනි. ඔව්. හදේ මුලින් අපි ගත්තොත් මේකදී කරන්න ළමයි මේ සමහර ශාක දෙනවා කඳේ මුලින් තමයි අතු හට ගන්න. ඒ වගේම මේ පහසුවෙන් නමන්න බෑ. මොකද දැන් අපි මීට ඉහතදී කතා කරපු අතු බැඳීමේ ක්‍රම ගත්තොත් ඉතාමත් පහසුවෙන් ශාකද නමන්න පුළුවන්. නමුත් මේකෙදී ඉතාමත් පහසුවෙන් ශාකද නමන්න බෑ. මේ බැරි ශාක සඳහා තමයි මේක යොදාගන්නේ. මේ ගොඩලිය අතු බැඳීමේ. ඒ වගේම පඳුරු පඳුරු ගහලා වැඩෙන ශාක තියෙන පඳුරු ගහලා වැඩෙන ශාක ප්‍රචාරණය කිරීම සඳහා මේ තමයි මේ ගොඩලි අතු බැඳීම යොදාගන්නේ. පඳුරු කන්දේ පහළ කොටසේ එක් ස්ථානයේ බැගින් තුවාල කොට පස් ගොඩ ගසා වැසීමෙන් පඳුරෙන් පැල ලබා ගනිකෝ. මේකද කරන්නේ අර පඳුරක් විදිහට හැදෙන ශාකවල ඒ මුලින් පඳුරේ පහළම කොටස තැන් කීපයකින් සිදුරු කරනවා. කැම්බීමට තුවාල කරනවා. එහෙම නැත්නම් සිදුරු කරනවා. තුවාල කළා ඒ තුවාල සම්පූර්ණම ඒ තුවාල කරපු ඒ ස්ථාන පසෙන් ගොඩ කිරීමක් කරනවා. ගොඩ කළා වසනවා. ඊට පස්සේ පාදස්තයෙන් ටික කාලයක් ගියාට පස්සේ පාදස්තයෙන් අලුතෙන්
රිකිලි ආරම්භ වීමක් සිදු වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගොඩලිය අතුබැදීම කරන දෙලොම් රම්පුටන් වැනි ශාක සඳහා කරන ඒ වගේ තේ වැනි භෝග සඳහාත් මේක ගොඩලිය අතුබැදීම විශාල වශයෙන් කරනවා. මොකද පඳුරු පෙචාන එක සඳහා තමයි මේක අපි යොදාගන්නේ. රයිට්. ඔව්. ඔයාලට පැහැදිලි මේ රූප සටහන කොහොමද කියලා දැකපුවාම අර මම කලින් කිව්වා වගේ මොකද පඳුරු වලට තමයි මේක යොදාගන්නේ. පඳුරු පෙචාන කිරීම සඳහා ශාක අතු පහසුවෙන් නැමිය නොහැකි අතු කොටස් සඳහා තමයි මේක යොදාගන්නේ. ඔකට පේනවා මේ කොහොමද කරලා තියෙන්නේ කියලා මම රූප සටහන දැක්කහම right. ඔව්. අබලමු අතුබැදීමේ වාසි. ඔව්. අංක 1. මෞෂාගර සර්ව සමශාක ලබා ගත හැකියි. ඔව්. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වර්ධක පෙචාන එහෙම නැත්නම් ක්‍රමවේද වගේ එහෙම නැත්නම් අපි කතා කරපු මීට ඉහතදී කතා කර සහ මේ වර්ධක පෙචානේ වාසි තමයි කෘතිම වර්ධක පෙචානේ වාසි තමයි මෞෂාගර සර්ව සමාන ශාක ලබා ගන්න පුළුවන්. ඔව්. එතකොට මේකෙන් තියෙන මේකෙදි වෙන්නේ දැන් අඹ ශාකයක් ගත්තොත් අඹ ශාකයේ ගෙඩි ඒ විදිහටම හැදෙනවා නම් අපි අලුත්ෙන් ලබා ගන්න ඒ අඹ පැලේමුත් එහෙම තමයි වර්ධක පෙචාන යම් කිසි ක්‍රමවේදයක් උපයෝග කරගෙන ලබා ගන්න ලබන එහෙම නැත්නම් අතු බැඳීම උපයෝගී කරගෙන ලබා ගන්න ලබන පැලවලත් ඒ අඹ ගෙඩියත් ඒ වගේම තමයි. ඒ කියන්නේ මෞෂාගරේ සම්පූර්ණයෙන්ම සමයි. ඒ කියන්නේ සමානව තමයි ශාකේ ලබා ගන්න මේ සම්පූර්ණ සර්ව සම ශාකලම හම්බෙන්නේ. ඒ වගේම අස්වැන්නත් ඒ වගේම තමයි. මොකද කලින් ලැබුණු අස්වැන්නත් අපිට තීරණය කිරීමේ පහසුවක් වෙනවා. මොකද මෞෂාගරේ සර්ව සමාන ශාක ලබා ගැනීමට හැකියවීම. ඒ මගින් අර බෝගගාවදී අපිට මුහුණ පාන වෙන අවදානම් සහ අඩමානය කියලා දෙයක් කියනවා. ඒකටත් ගොදුරු වීමේ හැකියාව අවම වෙනවා. මොකද මෞෂාගරේ සර්ව සමාන ශාක ලබා ගන්න පුළුවන් හින්දා. දෙවෙනි එක. ශාකයෙන් ඉවත් කළ යුතු අතු මගින් නව ශාක ලබා ගත හැකියි. අපි දන්නවා මේ අතු බැඳීමේදී කරන්නේ මේ ශාක අතු මෞෂාගරේ සම්බන්ධව තිබීදීම තමයි මුල් ඇදීම උත්තේජනය කරන නව ශාකයක් ලබා ගන්න. ඒතර මේකෙදී අපි දන්නවා මේ ශාක බොහොමයක් ශාක මේ අතු කප්පාදු කරලා අනවශ්‍ය අතු ඉවත් කරනවා. නමුත් මෙන්න මේ ඉවත් කළ යුතු අතු මගින් මෙන්න මේ අතු බැඳීම සිදු කරලා නව ශාකයක් ලබා ගන්න පුළුවන්. ඒක වාසියක්. තුන්වෙනි එක. තනි ශාකයෙන් පැල කිහිපයක් ලබා ගැනීමට හැකියි. හොඳම උදාහරණය තමයි සංයුක්ත අතු බැඳීම. මෙන්න මේ සංයුක්ත අතු බැඳීමේ අපි දැක්ක මේ තනි ශාකයෙන් පැල කිහිපයක්ම ලබා ගන්න. ඒ වගේම ගොඩැලි අතු බැඳීමේ පැල කිහිපයක්ම ලබා ගන්න පුළුවන්. ඒක මෙන්න මේ අතු බැඳීමේ ප්‍රධාන වාසියක් වෙනවා. ඔව්. හතරවෙනි එක. ශාකේ තරම් මුස නොවන නිසා පාලනයට පහසුයි. ඔව්. අපි ගත්තොත් මේ ශාක දැන් වර්ධක පෙචානේ ගත්තොත් හම්බෙන ශාක අපි අතු බැඳීම ගැනම කතා කරමු. මේ අතු බැඳීමේදී හම්බෙන ශාක තරම් උස යන්නේ නැහැ. ගොඩාක් උස යන්නේ නැහැ. ඉතාමත් පාලනයට පහසුයි. මොකද ගොඩාක් උස යනකොට ඒ පාලනය කරන්න හරි අමාරුයි. ඒ අදාළ ඒක පාලිත කටයුතු කරනම පාලනය කරන කටයුතු කරන්න අමාරුයි ශාක වෙනුවෙන්. නමුත් උස නොයන නිසා ඒ අදාළ පාලනය කරන්න ඕන කටයුතු පහසු වෙනවා. ඊළඟට සරල තාක්ෂණය සමග පහසුකමකි. ඔව්. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ විශේෂ උපකරණ අවශ්‍ය නැහැ. මොකද පටක රෝපණය ගත්තොත් විද්‍යාකාරයක් අවශ්‍යයි, විවිධ උපකරණ අවශ්‍යයි. ඒවා ජීවාණුහරණය කරන්න යම් උපකරණ අවශ්‍යයි. නමුත් මේකෙදි එහෙම දෙයක් ඕනේ නැහැ. අර පිහියක් පමණයි අවශ්‍ය වෙන්නේ. තාමත් සරල උපකරණ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඒකත් වාසියක්. අවසාන එක වසර පුරාම රෝපණ ද්‍රව්‍ය ලබා ගත හැකියි. ඔව් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අතු බැඳීම් මගින් ඕනෑම අවුරුද්දේ ඕනෑම කාලයක පැන ලබා ගන්න පුළුවන්. අපි දන්නවා සාමාන්‍යයෙන් අනිකුත් එහෙම තමයි අපි මීට ඉහතදී කතා ලිංගික ප්‍රචාරණය මගින් සිදු කරන ඒ ක්‍රමවේදීදී පුෂ්ප හැදිලා ශාකයක පුෂ්ප හැදිලා එක කාලයක තමයි ඒක වෙන්නේ. ශාකයක පුෂ්ප හැදිලා ඵල හැදිලා ඒවා පුෂ්ප හැදිලා ඒවා පරාගන වෙලා ඊට පස්සේ සංසේචන වෙලා ඵල හැදිලා ඒ ඵල විදීමට ලක් වෙලා එහෙමනේ බීජ හැදෙන්නේ. ඒක යම් කාලයකට සීමා වෙනවා. නමුත් අතු බැඳීම ඕනෑම කාලයක ඕනෑම විදිහට අපිට ඒ රෝපණ ද්‍රව්‍ය එහෙම නැත්නම් පැල කියන දේ ලබා ගන්න පුළුවන්. ඒකත් වාසියක් හැටියට තමයි මේ අතු බැඳීමේදී ගන්නෙ. අපි බලමු ඊළඟට අවාසි. right. නව ලක්ෂණ සහිත ශාක ලබා ගත නොහැකිය. අතු බැඳීමේ අවාසි ගැන තමයි අපි කතා කරන්නේ. නව ලක්ෂණ සහිත ශාක ලබා ගත නොහැකිය. ඒක ලොකු ගැටලුවක්. මොකද මේ වර්ධක ප්‍රචාරණ ක්‍රම මගින් එහෙම නැත්නම් අතු බැඳීම මගින් ගැන අපි කතා කරොත් නව ලක්ෂණ කියන්නේ අලුත් ලක්ෂණ තියෙන ශාක අපිට ගන්න බෑ. මොකද ස්වභාවදාමට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය තමයි මේ වෙන්නේ. මොකද කෘතිමවනේ අපි මේ කරන්නේ. කියන්නේ කෘතිම වර්ධක ප්‍රචාරණ ක්‍රම ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට සාමාන්‍ය ස්වභාවදාමෙන් හැම වෙලෙම බලන්නේ මේ අවශ්‍ය වෙන්නේ ස්වභාවදාම වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දේශගුණික දේශගුණික සාධක වුණත් වෙනස් වෙනවා. සහ මේ පරිණාමණයක් කියලා එකක් වෙනවා. එතකොට මෙන්න මේ දැන් ස්වභාවදාම කියන එක බලන්නේ අර
වඩාත්ම එහෙම නැත්නම් මේ වෙනස් වෙන දේශගුණික එහෙම නැත්නම් සබහාදාමට පරිසරයට වෙනස් වෙන ආකාරයක ශාක එහෙම නැත්නම් අලුත් ලක්ෂණ තියෙන ශාක නිර්මාණය කිරීම තමයි සබහාදාම හැම වෙලේම බලන්නේ. නමුත් මේක සබහාදාමට ප්‍රතිවිරුද්ධ දෙයක් ඉඳා කවදා නව ලක්ෂණ සහිත ශාක හම්බෙන්නේ නැහැ. නමුත් ඒක කුෂිකාර්ම අතින් හිත කරුවත් ඒක අනිත් පැත්තෙන් අවාසියක් වෙනවා. මොකද කුෂිකාර්මික පැත්තෙන් කියන්නත් බෑ. ඒක කුෂිකාර්මික පැත්තට වඩා ඒක වාණිජ මට්ටමින් වාසි සහගත වුවත්. මොකද නව ලක්ෂණ ඒ කියන්නේ එකම ලක්ෂණ දිගින් දිගට ලබා ගැනීම වාණිජ මට්ටමින් වාසි සහගත වුණත් ඒක අනිත් පැත්තෙන් ඇත්තම කුෂිකාර්මික පැත්තෙන් ගත්තත් ඒක යම් අවාසිදායක තත්ත්වයක් වෙනවා. මොකද නව ලක්ෂණ ඇති වෙන්නේ නැති එක දෙවෙනි එක. මව් ශාකයට හානි විය හැක. අපි දන්නවා මේ ශාකය තුවාල කරලා එහෙම කරලා තමයි මේ අතුබැඳීමේ ක්‍රම වෙන්නේ. මොකද මේවට පළපුරුදු කෙනෙක් ඉන්නත් ඕන. මොකද එක පාට ගියපු ගමන් කරන්න බෑ. මේක පළපුරුදු නැති කෙනෙක් එහෙම ඉවසීම නැති කෙනෙක් ගියොත් එහෙම එක පාට ඔක ශාකය තුවාල කරලා මව් ශාකයට හානි වෙන්න පුළුවන්. මොකද තැන් තැන් සිදුරු කරලා ඒක හානි වෙන්න පුළුවන් මව් ශාකය. මොකද මම කිව්වා කැම්බියම් පටකතෙක් මේක සිදුරු කරන්න ඕන කියලා. එතකොට එතනදී මේ මව් ශාකයට හානියක් වෙන්න පුළුවන්. right. තුන්වෙනි එක ශාකයේ දැවමේ වටිනාකම අඩුයි. ඔව්. ඒකත් ඉතින් අර වගේම තමයි. මොකද සමහර ශාක තියෙනවා අපි දැව සඳහා භාවිත කරනවා. ඒතකොට මේ ශාක ඉතාමත් ඒ කියන්නේ මේ ශාක අතු වලට එහෙම යම් හැනි කරොත් ඒ ශාක ලොකු වෙන්නේ නැහැ. එතකොට එහෙම නැත්නම් දැවමේ වටිනාකම කියන දේ අඩු වෙනවා. එතකොට මේ ශාක නිකන් විකෘති වෙලා එහෙම තමයි හැදෙන්නේ. එතකොට මේ ශාක ඒ තියෙන දැවමේ වටිනාකම අඩු වෙන්නත් මෙන්න මේ අතු බැඳීම එක් හේතුවක් වෙනවා. ඒක අවාසියක් විදිහට අපි ගන්නවා. right. එහෙනම් අදට අතු බැඳීම කියන පාඩම ඉවරයි. අපි ඊළඟ පාඩමින් සම්බන්ධ වෙමු. අපේ නාලිකාව subscribe කරන්න, ඒ වගේම share කරන්න. ඒ වගේම share කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. right. බොහොම ස්තුතියි.